කීඩෑවා වැනි සතුන් ඇති වූයේ මෑතකදීය. එවිට මෙම සතුන් අභිනව සතුන් නේද? දැන් ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණා. සතුන්ගේ වර්ධනයක් වෙන කාලයක් තියෙනවා. සතුන්ගේ හිඟ කාලයක් තියෙනවා. අඹ වාරයක් තියෙනවා, අඹ අවාරයක් තියෙනවා. අඹ වාරයට ඕනෝන තැන් වල අඹ තියෙනවා. අවාරයට අඹ නැතරම නැද්ද? නැතරම නැති වෙලා නෙමෙයි අවාරය කිව්වේ. බොහෝ කොට නැති වෙලා. අවාරයට හැදෙන ගසුත් තියෙනවා. දැන් එක කාලයක් තියෙනවා දෙබර මැස්සන්ගේ වර්ධනය වෙන කාලයක්. හැමතැනම දෙබර මැස්ස. උන්ගේ තකාලයක් තියෙනවා. ඇහැට පේන දෙබර මැස්සෙක් නැති කාලයක්. ඒ කාලේ දෙබර මැස්ස නැද කොහෙද? කොතන හරි පුංචි පුංචි කැට වගේ හදාගෙන මැස්ස 10 දිනක ඉඳලා හරි ඉන්නවා. ඒ කාලයක් තියෙනවා. ඒ කැටේ වගේ තිබිච්ච එක කලගෙඩියක් තරම් ලොකුට බැඳලා මැස්ස 10 ගානක් ඉන්නවා. වර්ධනය වෙන්නේ හැටි බලපුවා මාස දෙකකට වර්ධනය වෙනවා. දැන් වර්ධනයේ දිගටම සිද්ධ වෙනවා නම් අවුරුදු 10ක් ගියාම මැස්සන්ගෙන් පිරෙනවා නේද ලෝකෙ. එහෙම වෙනවා. නේ ආයතනකුන්ගේ විනාශයක් වෙනවා. ඉවරට විනාශ වෙන්නේ. ඒ වගේ කීඩාවා කියන එක යම් කිසි කාලයකදී වර්ධනය වෙන කාර්යයක් තියෙනවා. යම් කාලයකදී අඩු කාර්යයක් තියෙනවා. අඩු වැඩි කාර්යයක් නෑ. මොකද නැති කාර්යයක් එන වෙන්නන්න බෑ. මේ අදහස වෙන්නන්නයි මම කිව්වේ. මොකද කීඩාවා කියන එක අලුතෙන් ඇති වෙන සතෙක් කියලා අහනවා. මොකද දැනුයි ඉන්නේ ඉස්සර හිටියේ නෑ කියලා. ඉස්සර නොහිටියාම කියන්න බෑ. ඉතාලම අල්ප වශයෙන් හිටියා. කුඹරක කීඩාවෙ දෙන්නේ නැති වෙනවා කියන එක වෙන්නේ නෑ. එක දෙන්න නෙමෙයි කීඩාව දහස් ගාණක් ඉන්නවා. කෝටි ප්‍රකෝටි ගාණක් ලැබුණා තමයි කීඩාව වදුරක් හැටියට වැටෙන්නේ. දකින්න හම්බ වෙයි. ඉතින් යම් කිසි සතෙක් ලෝකේ නැත්නම් අලුතෙන් හටගන්න එක අලුත් සතෙක් නෙමෙයි. කීඩා ගන්ධබ්බයෝ අප්‍රමාණ ඉන්නවා ලෝකේ. ගන්ධබ්බයට ඔක්කාන්ති වෙන්නේ දැනක් නැතුවයි ඉතින්. ඔක්කාන්ති වෙන්නේ ගැබක් හටගෙන ඊට අවශ්‍ය පල්තලේ හැදුණු. එතන ඔක්කාන්ති වෙලා හිටන් උන් විශාල වශයෙන් බෝ වෙලා පේනවා සිව් ශරීරවල. නැත්නම් මස් වර්ගී තාම්සුලා කීඩා ශරීරවල විද්‍යාමානලා තියෙනවා. යම් විදිහක උන්ට පරිසරය නැති වුණොත්. තවදුරටත් කීඩා අත්බැවේ ඉන්නවනම් උන් කීඩා ගන්ධබ්බය වෙනවා. සූක්ෂම කායිකව කර්මජ කායිකින් හැදිච්ච සූක්ෂම කීඩා කායිකින් උන් ජීවත් වෙනවා. ගන්ධබ්බ ලෝකේ. ගන්ධබ්බ ලෝකේ නැති සත්වයක් නැහැ. මේ ලෝකේ දැන් තියෙන සියලුම සත්වයෝ ගන්ධබ්බ ලෝකේ ඉන්නවා. අවශ්‍ය පසුතාවය නැති නිසා මස්ලී කායිකින් ගොඩ නැගිලා පේන්න බෑ. මුලින් හට ගැනීමට මවිප්පියෙක් නොහිටියනම් එවුන් හට ගන්න ක්‍රමේ තමයි. අණ්ඩජ ජලාවුජ සංසේදජ ඕපපාතික කියන සතු හට ගන්න ක්‍රම හතෙන් සංසේදජ ක්‍රමයට හට ගන්න. සංසේදජ කියන්නේ අවශ්‍ය කරනා රසායන සංයුතිය යම් තැනක ගොඩ ගැහුණාද? සකස් වුණාද? අන්න එතෙන්ට හරක් ගන්නවා. ඒ ගන්ධබ්බය. ඊට පස්සේ ඒ රසායනික සංයුතියෙන් අවශ්‍ය කරන සංයෝග කරගෙන පූර්ණ ගන්ධබ්බය පූර්ණ සත්වයක හැටියට නිපදෙනවා. මේකට කියන සංජාතික සත්ත්වය. එහෙනම් අර කියන මේ සංජාතික නෙමෙයි දැන් කියන්නේ මේ අර සංසේදජ සත්ත්වය. එහෙම සත්ත්වය දැන් කොළියකින් සතෙක් හැදෙනකොට කොළියෙන් හැදෙන සතා කොළියෙන් හැදෙන්නේ. කොළියේ සතෙකුත් නෙමෙයි. පූර්ණ සතෙක් කොළියෙන් නිෂ්පාදනය වෙනවා. වන්දාගේ ගන්ධබ්බිය සම්බන්ධ වෙනවා කොළේ. ගන්ධබ්බයගේ ශක්තියට අනුව කොළේ පරිවර්තනය වෙනකොට කොළේ වන්දා වෙනවා. ඊට පස්සේ කටි පූර්ණ සතෙක් කියලා ගිලිලා යනවා. ඊට පස්සේ උට අංගපසංග ඔක්කොම තියෙනවා. ඒක සංවාසයේ දෙලුලා තව එක එක. ඊට පස්සේ පිටර දාලා පිටරේ පැටව හැදෙන ක්‍රමයක් තියෙන එක අණ්ඩජ ක්‍රම. අණ්ඩජ සත්තු බිහි වෙන ආකාරයේ පිටරලින් හට ගැනීම අණ්ඩජ මේ ක්‍රම. ඒ ක්‍රමෙ ඊට පස්සේ හට ගන්නවා. මෙන්න මෙහෙම ක්‍රම දෙකක් තියෙනවා. එහෙනම් මුලින්ම සතෙක් ඉන්න ඕනේ නැහැ සතෙක් හැදෙන ලෝකෙට. අලුත් සතෙක් බිහි වෙන්නෙත් නැහැ. ගන්ධබ්බය පරිවර්තනය වෙනවා භෞතික ද්‍රව්‍ය වස්තුවක් ඇතුළු කරගෙන. පරිවර්තන ක්‍රම දෙකක් තමයි තියෙන්නේ. නියරේ මිටි තැන් වලින් වතුර බහිනවා. දැනක් උස්සලා තියෙනවා. උස්සන්නේ වතුර බහිනවා කවදාත් අපිට හොයන්න බෑ. අපි මිටි තැන් ටික උස්සලොත් මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා උස්සන්නේ දැන් බහින්නේ. දැන් ඉතින් බහින්නේ. එහෙනම් ලේසියෙන් පහසියෙන් වතුර බහින මිටි තැන් තිබිච්ච නිසා තමයි මිටි තැන් වලින් බැස්. ඒ වගේ සත්‍යයක් ලෝකේ හැදිලා ඉන්නවා. මිටි තැන් හැදුනවා. විතර මගින් හටගන්න ලේසි තැන තියෙනවා. එතෙන්ට යනවා. ඒ සත්තු නැති වෙලා ගියාම ඒ තැන වැහුණා. එතකොට සංකේතයේ උප්පත්ති ක්‍රම ක්‍රියාත්මක කරලා හිටන්
ලෝකයේ අම්මිතාත් එක්ක වශයෙන් ඉන්න කෙනෙක් නෑ. අවශ්‍ය රසායන ද්‍රව්‍ය එකතු කරලා අර කර්ම ශක්තිය එකතු කරලා භෞතික කය ඒවන් නිෂ්පාදනය කරනවා. ලෝකයේ ඉස්සෙල්ලාම සත්ව ආරම්භුනේ toy ක්‍රමයේ. හැබැයි අලුතෙන් හටගත්ත සත්ව එහෙම නෙමෙයි. ගන්ධබ්බියෙක් නැතුව සත්වයෙක් බිහි වෙන්නේ නැහැ ද්‍රව්‍ය වස්තුවක. ඒ බිහි වෙනවා කියන්නේ දන්නේ නැතිකම. දැන් බුදුරජාණන් වහන්සේ සත්‍යයේ ආරම්භයේ පනවලට එහෙම හට ගන්නවා නේද කිව්වේ සැකයක් සහිත ප්‍රශ්නයක් අහන. නෑ බුදුරජාණන් වහන්සේ විතර මිසු ලේසියෙන් පටව ගන්න හිටවන්න පුළුවන් එකක් වෙනවා උන්වහන්සේ කියන්නේ මේ අනවතග්ගෝ යම්බිකේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායිති කිය. උත්තර ලේසියෙන් බලා ගන්න පුළුවන් නම් හතේ මුලක් හට ගන්න බව. ඒක ශ්‍රාවක ගෝචරයි. එහෙම ලේසියෙන් හට ගන්න එක පෙන්වන්න පුළුවන්. එහෙනම් සත්‍යයේ ආරම්භ වෙනවා මේ ප්‍රමේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේශනා නොකලේ ශ්‍රාවක ගෝචර නැති නිසා. නෑ ඒ හටගන්න එක. එහෙම ක්‍රමයක් නෙමෙයි බව දේශනා කළා තියෙනවා. ඒක සංකේතික උත්පත්ති. ගන්ධබ්බේ කැදිලා ඒක සිද්ධ වෙනවා. ගන්ධබ්බය එනවා විද්‍යාවට පේන්නේ නැහැ, විද්‍යාව උපකරණවලට පේන්නේ නැහැ. නලබටේ ළමයි හදන්න බලාපොරොත්තු වෙයි. ස්ත්‍රී පුරුෂ බීජ එකතු කරලා. කියා තිබ්බාම ඒකේ සංකේතික ජනකානුවක් දකින්න. අන්න ඉතියකින් බලලා වෙන් කර ගන්නවා. ඒක ජනකාණු හැදුනේ අර ස්ත්‍රී පුරුෂ බීජ එකතු කරලා තිබ්බ වාජනේ. හැබැයි පැය 6ක් ඕක විවෘත කරලා තියන්න ඕනේ බාහිර වාතාශ්‍රයේ. නැත්නම් ජනකාණු බිහි වෙන්නේ නැහැ. වහලා තිබ්බ හොලන්න වදින්න ජනකාණුව බිහි වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ගන්ධබ්බයාට ඇතුල් වෙන්න විදිහක් නැහැ. වාතාශ්‍රයක් ඇතිවෙන තරමට සියුම් තැනකි. මොකද වාතයට වැඩි ඝනකමයි ගන්ධබ්බයාගේ ශරීරය. මේ වාතය ඇතුළේ වෙන මට්ටමක්වත් නැතිලකින් ගන්ධබ්බයකට ඇතුල් වෙන්න බෑ. ඒ නිසා තමයි වහලා තිබ්බ ජනකාණුව වගේ නැගින්නේ නැත්තේ. විද්‍යාඥයන්ට ඒක හොයාගන්න අද වෙනකම් බෑ. ඒගොල්ලෝ නමුත් දන්නවා වහලා තිබ්බ එකේ හැදෙන්නේ නැහැ කියන්නේ. දැන් පැය 6ක් විවෘතව තියෙනවා ආරක්ෂිත ස්ථානික විවෘතව තියෙන. ඊට පස්සේ ඒක පරීක්ෂා කරපුවා තමයි හටගත්ත ජනකාණු දැකලා ඒ ජනකාණු සම්පින්දනය පෝෂණය කරලා නලපටි දරුවෙක් හදන කලලයක් බිහි කරගන්න. ඉතින් ඒක මේ හදාගත්තා අහම්බෙන් හටගත්ත හතු නෙමෙයි. මේ ජනකාණු වලට මේක වැඩෙන්න ගන්ධබ්බයක ඇතුල් වෙන්න ඕනේ. ගන්ධබ්බයක ඇතුල් වෙන්න අවශ්‍ය කෙනෙක් ප්‍රස්තාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එළිය කරගන්න බෑ. තාම මේ දෙයින් ප්‍රශ්නයක් තියෙනවා දෙව්ලොව ඇති ගස් වතුර පොළව ආදී පිහිටා ඇත්තේ සතර මහා භූත වල කුමන අවස්ථාවෙද කියලා අහනවා. දැන් මෙහෙම හිතා ගන්නකො. දැන් අපිට මේ වෙන්නලා තියෙන අපි දැකලා තියෙන මේ පංචේන්ද්‍රිය ගෝචර හරියට අහුවෙන ජල වාපස් ගිනි සුළං කියන හතර විතරයි. වාපස් ගිනි එතකොට මේ ජල කියන ටික අපි දැකලා තියෙන්නේ. මේ මස්ලියේ ඇහැට පේන අපේ භෞතික ලෝකයේ අපේ පරිසර මට්ටමයි ඒ තියෙන්නේ. සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිච්ච දේවල් විවිධාකාර මට්ටම් වල තියෙනවා. මේ මට්ටමේ ශරීරයේ ඒක ලෝකයක්. ඒක කිසි අඩුවක් නෑ. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. ඒක දැනගන්න. අපි හැම කෙනෙක්ම දැකපු අත්දැකීම තමයි හීන ලෝකේ. මේ කය පැත්තක තියලා හීන ලෝකේ කයකින් යනවා අපිට පේනවා. මනෝමය කය. මනුස්ස ලෝකේ කොහොමද යනවත් නෙමෙයි. මේ මනුස්ස ලෝකේ වාගේම ලෝකයක් මනෝ ලෝකයක් වශයෙන් අපි ගමන් කරනවා. අපි මේ මනෝ ලෝකේ වාතය දැකලා නැද්ද? දැනিলা නැද්ද? ජලය දැකලා නැද්ද? ගින්දර දැකලා නැද්ද? පොළොව දැකලා නැද්ද? ඒවැ සැරිසරලා නැද්ද? ඒවැ කටයුතු කරලා නැද්ද? අතින් යමක් අල්ලලා නැද්ද? ගණීභවන දෙයක් හීන ලෝකේ. අපෙන් අහුවොත් යම් කෙනෙක් හීන ලෝකේ ගණීභවණයෙන් අල්ලන්න දෙයක් තිබුණා නම් ඒක කොහෙද තිබුණේ? ඇහැරනට පස්සේ ඇහුවොත් එහෙනම් කොහෙද කියන්නේ? මම ගිහිලා හොඳට නෑවා. හොඳ පොකුණක් දැක්කා. හීනෙන් නෑවා. නාලා තියෙන වතුරම. වෙනසක් එහෙම තිබුණාද නාන වතුර වල ඒ වෙලාව. එහෙම වෙනසක් මොකුත් තිබිලා. එහෙනම් ඒ නාලා තියෙන ආපෝ ධාතුව කොහෙද ඒක තිබුණේ? මෙලෝදින පරිශ්‍රණයෙන් කියන්න පුළුවන් ආපෝ ධාතුව යම් තැනක තිබුණා තිබුණ තැනක් තියෙන්න ඕනේ. මේ විශ්වයේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා තිබුණ තැනක් තියෙන්න ඕනේ. නැත්නම් අපි පිළිගන්නේ ඒකත් ඇත්තද? අපි අත්දැකීම දන්නවා අපි ලාලා තියෙන බව. එහෙනම් ඒ වතුර මොනවද? ඒ වතුර වල වතුර කියන ස්වභාවය අඩුවක් තිබුණා. ඇඟේ ගෑන සීතලේ අඩුවක් තිබුණා. ඒ ඔක්කොම කරගෙන තියෙනවා. මම මේ ලෝක කොතරක වෙනද ඒ ලෝක? එකිනෙකාගේ පුද්ගලික හීන ලෝකයක් තියෙනවා.
මං හීන ලෝකේ ඇදෙන උඹත් හම්බුනා මට කියලා තව කෙනෙකුට කියන්නේ එහෙමත් හම්බ වෙනවා. ඒ තව ක්‍රමයක්. මෙන්න මේ වගේ මේ භෞතික ලෝකය කියලා මේ අපි කියන්නේ මේ පංචේන්ද්‍රිය ගෝචර හරියට ගෝචර වෙන මට්ටමක් අල්ලගෙන විතරයි මේ ධාතු ගැන කතා කරන්නේ. සතර ධාතුන් ගැන. මේ සතර ධාතුන්ගේ මූලික අවස්ථාව ආපෝ තේජෝ වායෝ පඨවි කියන ගති හතරයි. මේ ගති හතරෙන් ඉස්සෙල්ලාම නිෂ්පාදනය කරන කර්මජ රූපය ආපෝ භූත තේජෝ භූත වායෝ භූත පඨවි භූත කියලා නිකුත් වෙනවා. මේ ඔක්කොම සාමාන්‍ය මනසට ගෝචර වෙන්නේ නැහැ, දිවසට ගෝචර වෙන්නේ නැහැ. මේක අනාවරණ ඥානයේදී බුදු පියාණන් වහන්සේලාට ගෝචර වෙන මට්ටමක් ඒ අතිසියුම් රූප කලාව. මෙන්න මේකෙන් හටගත්ත ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කි කොටස් 8ක් එකතු වීමෙන් හටගන්න සුද්ධාස්තකේ නැවති ඊතාසියුම් රූප ධාතු. අපේ කිසිම පරිේශන උපකරණයකට ගෝචර කරන්න බෑ. දිවසකට ගෝචර වෙන්නේ නැහැ. ඊටත් අතිසියුම්. එනිසා ඒවට කියන අවිශේෂ රූපයි කිය. භූත රූප, ප්‍රසාද රූප, අවිශේෂ. විශේෂ රූප වලට ගන්න එතන පටන් ගන්න. විශේෂ රූප. අටවිශේෂ රූප හට ගන්නකොට ඉස්සෙල්ලාම හටගන්නේ භූත රූප, ප්‍රසාද රූප. මෙන්න මේවා හරියට කාන්දාම් කියන වර්ගය ඒවා. කාන්දාම් කියන එක කාටවත් ඇහැට දකින්නත් බෑ. කාන්දමක් වශයෙන් අන්වීක්ෂයෙන් දකින්නත් බෑ. ද්‍රව්‍ය වස්තුවක් දකින්නවා. කාන්දමක් තියෙන බව දැනගන්නවා. ඒකට ප්‍රතිචාර දක්වන යමක් තුලි. එහෙමයි කාන්දමක් තියෙන බව තේරුම් ගන්න. ඒකට අවශ්‍ය කෙන යකඩ කැල්ලක් ක්‍රියාත්මක වෙන හැටි දැකලා, ඒකට අවශ්‍ය කෙන බාහිර ද්‍රව්‍යයක් ප්‍රතිචාර දක්වන හැටි දැකලා, එතන කාන්දමක් ඇති නිසා එහෙම ක්‍රියාත්මක කියලා නිගමනයට වහිනවා නිසා. එහෙම සම්බන්ධයක් නැතුව කාන්දමක් තියෙනවා කියන නිගමනය කරන්න බෑ. කාන්දම් කැල්ලක් වගේ තියෙන කාන්දම ෆොටෝ ගහලා පෙන්නන්න කිව්ව පෙන්නන්න බෑ. ෆොටෝ එකේ වැඩින්නේ. ඒකේ තියෙන වෙනසක් තියෙනවා. අන්න ඒ වගේ. මේ අතිසියුම් රූප කලාපයන්ගෙන් ඉස්සෙල්ලාම හට ගන්නවා භූත රූපය. අරූප ලෝකේ තියෙන්නේ ඔන්න ඕවා. අරූප ලෝක කියන්නේ හේතුව. රූපයෙන්තරෝ, වේදනාවෙන්තරෝ, සංඥාවෙන්තරෝ, සංකාරයෙන්තරෝ විඥානයක පිහිටීමක් නැහැ කියලා බුද්ධ දේශනාවක් තියෙනවනේ. විඥානය පවණක් අරූප ලෝකේ තියෙනවා කියලා ගන්න බෑ. මේ අරූප ලෝකේ කියන කතාව කාගේද? රූප දැක්කේ නැති අන්‍ය පුද්ගලයන්ගේ කතාවක්. අරූප ලෝක කතාව. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා වෙන් කරගත්තේ ඒ අය. බුදුරජාණන් වහන්සේ එහෙම එකක් වෙන් කළේ නෑ. උන්වහන්සේ පෙන්වන්නේ රූපේන්තරෝ, වේදනාවෙන්තරෝ, සංඥාවෙන්තරෝ, සංකාරයෙන්තරෝ විඥානික ගමනක් හිටීමක්, වැඩිවීමක්, චුතියක් නොකිය. එනයිද රූපයක් තියෙනවා. රූපේ අපි නොපෙනෙන නිසා කියන අරූපයි කියන. විශේෂ නැති නිසා. අනේ විශේෂ වෙන මට්ටමට ආපුවාම භූත මහා භූත වෙලා එකතු වුණාම විශේෂ වෙනවා. අනේ මහා භූත රූපයන්ගෙන් තමයි බ්‍රහ්මයන්ගේ කායිකත්වය හැදිලා තියෙන්නේ. මහා භූත මට්ටම. ඒ රූප මහා භූත වෙලා. මහා භූතයන්ගේ සූක්ෂම ගණීවාන රූප හට ගන්නා ධාතු වශයෙන්. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා ධාතු වශයෙන් ගණීවාන එකේ සූක්ෂම කුල තමයි දිව්‍යයන් අතර තියෙන්නේ. ගණීවාන කුල සලාපන මිනිස්යන් අතර තියෙන මේ වාපස් කිනිසුලන් මේ ජල කියන මේ ටික හට ගන්න. ඉතින් මේ ආකාරයෙන් හට ගන්න ක්‍රම තියෙනවා. ඉතින් ඒ ක්‍රමෙන් හට ගන්න පරිසර තියෙනවා. අපිට පේන්නේ එක කාන්දාම් පරිසරයක් වගේ. ද්‍රව්‍යමය පරිසරයක් අපිට පේන්නේ. නමුත් ඒ පරිසරය තුල ඒ જાතියම කයක් ඇති යම් කෙනෙක් ඉන්නවනේ. ඔවුන්ට නියම පරිසරය ඒකයි. ඒකේ හටගත් ඒවා ඒකට ගෝචරයි. සූක්ෂම ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවා. මේ සූක්ෂම ඉන්ද්‍රියන්ට ගෝචර වෙන නිසා දිව්‍ය ලෝකයේ ගෝචර වෙනවා සූක්ෂම ඉන්ද්‍රිය. සූක්ෂම ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු කුලසින් හටගත්තේ. මේ සූක්ෂම වූ ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු කුලසින් හටගත්ත ශරීරයක් ඇති දෙවියන්ට. ඒක ලෝකයක්. ඒකමයි ප්‍රත්‍යාර දක්වන්නේ. ඒ ලෝකේ තියෙන ගස් කොළන් පුණ්‍ය ඉර්ධියෙන් හටගත්තේ. ගංගා, දියැලි, අවශ්‍ය පරිසරයේ පුණ්‍ය ඉර්ධියෙන් හටගත්ත පුණ්‍ය විපාක වශයෙන් පහළ වෙච්ච දේවල්. වවල හදලා දෙන ඒවා ඒක ඉන්නේ. ඒ සූක්ෂම දේවල් ලැබිලා ඉන්නේ පුණ්‍ය ඉර්ධියෙන්. ඒ හටගන්න ඒවා හේතියි. ඉතින් ඒ මට්ටමේ මානසිකත්වයක් ඇති අයට දැන් ඉර්ධි බල ඇති කෙනෙක් අවිඥා වලින් තමන්ගේ ශාරීරිය පරිවර්තනය කිරීමේ හැකියාවක් ලැබුවා. එයාට පුළුවන් තමන්ගේ මේ ගණීවාන මස්ලේකය පරිවර්තනය කරගෙන දේව කයයට පරිවර්තනය කරගෙන ඉහාට යන්න. ඒතකොට වෙනවා හිතවිච්ච ගස්කොලන් පරිසරය ඔක්කොම වෙනවා. ඒ පුණ්‍යර්ධි අතීත සම්පත් ඇති පරිසරය දකින්න පුළුවන්. ඒ පරිසරය යන්න පුළුවන් අසුර කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් කවුද මේ කාලදේවල තාපසතුමා බෝසතාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කියන වෙලාවෙදී එයා හිටියේ සාවතින්සියට ගිහිල්ලා
අර නන්දල උයන කියන සක්‍ර දෙවියන්ගේ උයනේ. විවේක සුවයෙන් හිටියේ. විවේකයෙන් හිටපු වෙලාවක්. ඒ වෙලාවේ දේවතාවෝ හලුපිලි වනමින් ඔල්වර සම්දෙමින් සතුටු වෙනවා දැකලා. මොකද අර සතුටු වෙන්නේ කියලා. අයි ඔබ වහන්සේ දන්නේ නැද්ද? මහ බෝසතාණන් වහන්සේ මිනිස්ලෝ පිළිසිඳ ගත්තා. මිනිස්ලෝ උපන්නා. ඒ විතරේ අහලා තමයි දික්කලට වක්කලසනින් ඇදිලා රජමාලිගාවට ඇදිලා අර කුමාරයව බෑ දැක්ක කියලා පෙන්නනවා. ඉතින් අන්න ඒ වගේ අභිඥාලාභීයයට පුළුවන්. තමන්ගේ කය පරිවර්තන කරගෙන. ඒ වගේ තැන් වලට යන්න. දෙව්ලොවට වබලොවට යන්නත් පුළුවන්. ඒ මට්ටමට සූක්ෂම වෙලා යන්නේ. ඉතින් ඒතකොට ඒවැ තියෙන්නේ මේ තියෙන ආකාරයෙන් තමයි නෝ පුණ්‍යේ තියෙන නිසා සියල්ලෙන් පිරිසිදුව පහළ වෙනවා. ඒවා සුද්ධ පවිත්‍ර කරන්න දෙයක් නැහැ. ගස් කොළන් වල කොළ වැටෙනවා කියලා දෙයක් නැහැ. සුද්ධ කරන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ කියලා එහෙම කට්ටියක් අසල සෝදකේ වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒවා පුණ්‍යෙද්දීමයි හටගන්නේ, නිර්මාණය වෙන්නේ, අතුරුදහන් වෙන්නේ, පිරිසිදු වෙන්නේ. ඔක්කොම ඒක හටාව. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයටයි හටගන්නේ. ඉතින් ධාතු මට්ටම් වල ඒ විහෙමතාවය විදාකාරයි. ඒක දකින්න ඕනේ වෙන්නේ කොහොමද කියලා. මානසිකත්වයේ අනුවම තමයි වෙන්නේ. දැඩිව වදන මට්ටමේ මානසිකත්වයක් ආපුවාම ගණීභාවන දේවින් හට ගන්න ඕනේ හතර ධාතුව. මේ මිනිස් ලෝකේ ඉන්නේ කාමයන් දැඩිව වදනයි. කාම ආස්වාදයේ විඳරමදි. ආස්වාදයේ විඳින්න ගියාම ආස්වාදයේ හීන වෙන තව ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් අපි ඔබ උපමාවක් අරගෙන මෙහෙම බලන්න ඕනේ. පුංචි ළමයි හුරතල් වෙනවා දැක්කෝ. හරි හුරතලනේ කිය බලා ඉන්නවා ඉනහවි. හුරතල් කතා ක්‍රියා දැකලා. ඊට පස්සේ තවත් හුරතල් වෙනකොට වඩා ගන්න හිතේ. වඩා ගත්තාම තවත් හුරතල් වෙනවනම් ඉබින්ද හිතේ. තවත් හුරතල් කරනවා අල්ලා පොඩි කරනවා. හිර කරගන්න. අර ආස්වාදයේ විඳින්න ගියාම තව පැත්තක් මතුවෙනවා. එකක් තමයි ඒක දැඩිව බදන්න යන්නේ. දැඩිව බැදුවට ආස්වාදය අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. නමුත් මනසේ ස්වභාවයක් තියෙනවා ආස්වාද ජනක දෙයක් දැක්කොත් ඒකේ දැඩිව ළඟ ගැනීම බැහැගෙන. මෙන්න මේ හේතුව නිසා මේ මනුස්ස ලෝකයේ තියෙන මනුෂ්‍ය කාමී ස්වභාවය කාමාස්වාදයේ සමග දැඩිව බැඳ ගන්න මානසිකත්වයක් එක සැකසාරත් වෙච්ච එක. මේක දැඩිව බැඳිච්ච දෙයට දැඩි ගණීවාල වෙච්චාව රූප තියෙනවා. හැබැයි ආස්වාදය අඩු වෙනවා. ආස්වාදය අඩු වුණා කියන්නේ දැඩිව බැඳ ගන්න මානසිකත්වය අයින් කරගන්න බෑ. නිදහස් සුවේ නිදහස් කාමයේ දැඩිව බැඳෙන අවස්ථාව ඉක්ම යන්න ඕනේ. එතකොටයි ඒකේ නිදහස් කාම සුවේ ලබන්නේ. ඉතින් ඕක දකින්න ඕනේ ඔය ක්‍රමය. දැඩිව බැඳෙන කාමයන්ගේ ස්වභාවය. දැඩිව බැඳෙන කාමයන්ගේ ස්වභාවය තමයි ආස්වාදී අඩු වෙනවා බන්ධනේ බලවත් වෙනවා. මෙන්න මේ ගති ලක්ෂණේ තමයි මනුස්ස තිරිසන් දෙකේ ඉන්නේ. ඒක තමයි ඒ ඇයිද ඒ જાතියේ ස්වභාව හටගන්නේ. ඔතනින් ගියාට පස්සේ ඒගොල්ලෝ හිතන්නේ දැඩිව බැඳෙන එක ආස්වාදයේ විශේෂ ලක්ෂණයක් හැටියට. ආස්වාදේ වැඩි වෙනවා කියලා. නමුත් සිද්ධ වෙන්නේ ආස්වාදයේ අඩු වෙනවා. ඒ වෙනකොට ආස්වාදයෙන් මත් වෙච්ච පුද්ගලයාගේ ස්වභාවය දැඩිව බැඳෙන්න උත්සාහ කරනවා. ඒක තවත් දුස්සේ වෙලා ගියොත් සූසිත කාමයේ ඇති වෙනවා. ඒ බඳු අයට ඊර්ෂ්‍යා කරනවා. අනිකට මේ සම්පත්තිය නොවේවා කියන. ඒකට පහර ගන්නවා. ඊට පස්සේ ඒ පුද්ගලයාට අර දැඩිව වැදෙන කයකින් තියෙන ආස්වාදයේ වෙනුවට මහ විපාකයකට භුක්ති විඳින හේතු භාගයක් වෙනවා. හැබැයි දැඩි කයක් හටගත්තොත් විපාක සීමා වෙනවා. විපාක භුක්තිය බලවත් විඳින්න කියලා කය විඳින්න. දැන් දෙආකාරයකින් සූක්ෂම කය ලබන්නේ හේතු ලබනවා. සැප විපාක භුක්තියටත් මේ ගණීභවන කයකින්ද. දුක් විපාක භුක්තියට ගණීභවන කයකින්ද. ගණීභවන කය සීමාසහිත භුක්තියටයි දුක හෝ සැප දෙකට උරුත් වෙන්නේ. බලවත් වූ සැප සම්පත් ලබන්නේ හේතු වෙන පුණ්‍ය කර්මයකින්. බලවත් පාප කර්මයකින් දුක් විඳින්න හැටි. මේ කයින් බැරි නිසා. කර්ම විපාක වශයෙන් විපාක සත්‍යයෙන් ලබන සූක්ෂම කය. ප්‍රේතයින්ට ඒ වගේ අපාගත හත්වෙයින්ට
එවඳු මහා දුකට ඔරොත්තු දෙන්න. යලි යලි කර්මජ වශයෙන් නැගී සිටින්න. එවඳු සූක්ෂම කයක් ලැබිලා උන් දුක් විඳින. අනන්ත දුක් විඳින. උන් විඳින දුක මිනිස් කායකේ විඳින්න ඉතිලා මිනිස් කාය විඳිලා යන නිසා. මිනිස් කායකින් අපා දුක් විඳින්න බෑ. තිරිසන් දුකල ඔරොත්තු දෙන්නේ නැහැ මිනිස් කාය. දැන් සමහර අවස්ථාවල මිනිස්සු බල්ලන්ට ආයුධ වලින් කොටනවා. ගල් වලින් ගහනවා. බලපුවාම මේ කලව පැත්ත කකුල් පැත්තේ පැයිල ඇටමතු වෙනවා. මහ ගෙඩියයි දිලා. දාගන්න ගන්න බෑ. මේක මැරෙයි කියලා හිතෙනවා. කොහාට හරිලා කෙදිරි ගගා දේව කකා ඉන්නවා. දවස් 3-4 ගියලා වතුම අපුරුවට යනවා. බලපන් තුවාලෙම තෝය. දැන් මිනිහෙකුට කවුරු හරි ගහනවා ගලකින් හරි ආයුධයකින් ඇටමතු වෙන්න කකුලේ. පුළුවන් ද ලේව කාලේ හොඳ කරගන්න. මිනිහා මැරෙන්නත් ඒක ඇති කුණු වේලා. පළුවන් ගහලා ඉන්න සතාගේ පළුවහක් කියලා පස්සේ බලන්න හොඳ වෙනවා. අනේ මිනිස් කය තුලක් තියෙනවා මිනිස් කයින් ගණී භාවන කය තුලක් තියෙනවා එක්තරා තිරිසන් දුකේ මට්ටවල ඔලු දෙන කයක් තියෙන නිසා ඒකට කරපින කයක් හැදෙනවා. ඒකයි මේ දුකට ඔරොත්තු දෙනවා. දුක විඳිනවා. සීනති වෙන්නේ නැහැ මැරෙන්නේ. ප්‍රතිශක්තිය ලැබිලා නැහැ ඒකත් දුක විඳින්න හොඳ වෙනවා. මිනිහෙකුට මේ මට්ටම බැරි නිසා බේස්පත්ය කරගෙන හොඳ වෙන මට්ටමක මිනිහයි. ඇතිනේ මිනිසේ දෙවියන්ට දිව්‍යමය පංචකාම ආස්වාදයේ විදිහට මේ මනුස්සකයෙන් බැරි නිසා ඒකට ඔරොත්තු දෙන්නේ නැති නිසා සූක්ෂම පුණ්‍යවිද්‍යාව පහළ වෙච්ච කයක් ලැබෙනවා. ඒකේ අසීමිත ලක්ෂණ, අසීමිත හැඩය, අසීමිත සුවය දරන්න ඔරොත්තු දෙන මට්ටමේ කයයි. ඒකෙන් මේ මනුස්ස ලෝකයේ විදින පංචකාමීට වඩා දහස් වාරයක කෝටි වාරයක පංචකාම ආස්වාදයක්. ඒ කයින්ට ඔරොත්තු දෙනවා විදිනවා. නිසා මේ දෙවියන්ගේ දිව්‍යමය කාමී මිනිස් කාමී උපමා කරන්න බෑ කියලා පෙන්නනවා මෙතේකයි කියන්නේ. ඒකයි ස්වභාවය. කය සකස් වෙන්නේ ඒක මේකයි. කර්ම ශක්තියයි ඒක තීරණය කරන්නේ. අති සූක්ෂම ලෝක විද්‍යාව, කර්ම ශක්තිය විද්‍යාව මහ බුදුමයි කර්ම විශේෂ අචින්ත්‍යයි. අති සූක්ෂම. කර්ම විශේෂ තමයි මේව තෝරන්නේ, හදන්නේ, විදන්නේ, වෙන් කරන්නේ ඔක්කොම. කම්මස කෝමි. මේ කම්ම විභජිත සත්තා හීනප්පණීතාය. කර්මයේකින් මේ සත්‍ය හීනප්පණීතාවයෙන් බෙදනවා කියේ ඒකයි. ඒ කර්මයේ සතු වැඩ. කර්ම වේගය තරම් බලවත්. අපි නොදන්න පැත්ත, නොදන්න ක්‍රියාකාරීත්වය අති සූක්ෂම ක්‍රියාකාරීත්වය කර්මයේ සිද්ධ කරනවා. කර්මයේ ක්‍රියාකාරීත්වයෙන් තමයි අපේ ඇඟ ඇතුලේ මේ මුළු ඉන්ද්‍රිය පද්ධතිය හැදෙන්නේ. දැන් මේ හැදිලා තියෙන ඉන්ද්‍රිය පද්ධතියේ සූක්ෂම ක්‍රියාකාරීත්වයේ විද්‍යානුකූල ක්‍රමයකට අදවත් විග්‍රහ කරන්න බෑ. කොහොමද මේවා හැදෙන්නේ? ඇයි මේක හැදුනේ? ඇයි මේ වකුගඩු හැදුනේ? ඇයි හදවත හැදුනේ? ඇයි මෙහෙම මේ අහවල්හව තැඟවල පිහිටියේ? ඇයි මේ ලේනහර හැදිලා ලේ ගමන් කරන්න එහෙම ක්‍රමයක් හැදුනේ? කවුද මේවා හැදුවේ? ඉතින් මෙහෙම බලනකොට අන්තිමට තෝරා ගන්න බැලුවාම මේක නම් සාමාන්‍ය කෙනෙක් වෙලා නෙවෙයි සර්ව බලධාරී දෙවි කෙනෙක් වෙලා කියලා අදුරු සමාන දෙවි කෙනෙක් මනසේම වවාගෙන. එතෙන්ද යොමු කරලා ඉතින් කොටසක් ඒ දෘෂ්ටියේ ඉන්නවා. මේක නම් ඉතින් මේක හිතා ගන්න. ඒ තවතින් මේක නම් මේ මිනිහෙකුට බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනේ හිතා ගන්න. නම් මේ කර්ම ශක්තියේ ක්‍රියාවලිය අති සූක්ෂමයි. මේ සියල්ල නිෂ්පාදනය කරන ක්‍රමානුකූලව. ඒ තරම් සූක්ෂම දෙයක්. ඉතින් එහෙම තමයි ඒවා සකස් වෙන්නේ මේ විදිහට. මහා භූත සකස් වෙලා තියෙන්නේ. ඒ ආස්වාදයන්ගේ මට්ටමට විදින මට්ටම සැප හෝ දුක ওই ක්‍රමයටයි කය හැදෙන්නේ. කර්ම ශක්තිය ක්‍රියාකාරීත්වය වෙන කළා වෙනස් කරලා අනුකූල කරලා හදන්නේ. ඒක අපි දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. දැනගන්නේ චිත්තජ. ශක්තියකින් ක්‍රියාත්මක වෙන්නේ කර්මජ. දැන් කර්මජ ක්‍රියාකාරීත්වයේ හිතක් අවශ්‍ය නැහැ. හිතකින් තමයි කර්මෙ නිෂ්පාදනය කරන්නේ. නිෂ්පාදනය කළාට පස්සේ හිතක් අවශ්‍ය නැහැ කර්මෙ. කරපු දේ කරලා හරියට ක්‍රියාත්මක වෙනවා. යම් කෙනෙක් එල්ල කරලා හිටන් අඹ පුපුරකට ගලකින් ගහනවා ළමයි. එල්ලේ හැරි. ගල අතින් ගැලවුණා. දැන් ගල යනවා. අවකාශයේ යනවා ගැප් කරපු ශක්තිය. ඔය අතරේ එකපාරට බෙල්ල කපලා ළමයා මැරුවොත් එහෙම. අර ගල යන්නේ නැද්ද? දුර්ල ශක්තිය ක්‍රියාත්මක නැද්ද? ඒක ගල හරියට එල්ල කරලා තියුණා. ළමයා මේ බෙල්ල කපලා ක්ෂණයකින් මරලා දැම්මා. ගල ගිහලා අඹ ගෙඩිය වගේ අඹ පුපුරු බිම වැටෙනවා. ඒක මෙන්න මේ වගේ අපි ජීවත් වෙලා ඉන්නේ චිත්ත ප්‍රබෝධ විලාවක නිස්පාදනය කරපු ශක්තිය. යමක් නිපදවන නිපදෙව්වද. ඒක නිපදවනකම් ඒක ක්‍රියාත්මක කරලා මේ ආකාරයෙන් මරුවා කියලා හදිසියෙ මරුවා කියලා හිත නෑ කියලා එයාගේ උපතේ හේතු නැති වෙන්නේ නේ. කර්ම ශක්තිය ක්‍රියාවලිය කියන. උනාට පස්සේ එතන හිතාට ගත්තමයි දන්නේ. මං ඉස්සෙල්ලා අතන හිටියා දැන් මෙතන ඉන්නේ කියේ. ඒ දකින්නේ එහෙම. මේ හිතේ කරන වැඩ පිළිලා කියලා අපි හිතායි. ඒ කර්මයේ කරන වැඩ පිළිලා උත්පත්ති ප්‍රතිසන්දි ලබා දීම ඒ තැන උත්පත්ති වශයෙන් ගෙන යාම කර්මජයි. කර්මජ ක්‍රියාවලිය. ආහාර දිරවීම කර්මජයි. හිතන්න ඕනේ හිතා කරන එකක් නෙමෙයි. ඒ විදිහදී අරූප ලෝක අහස් සත්ත්ව බඹලෝ සතර මහා ධාතු පවතීද
එසේ තිබේ නම් කුමන මට දැන් තමයි විස්තර දුන්නේ. ආස්වාද ප්‍රස්වාසෝ කාය සංකාරෝ හුස්ම ගැනීම හෙලීම කාය සංකාරයි. හුස්ම කාය සංකාර වෙන හැටි පැහැදිලි කරන්න කියලා කියනවා. මේ ආස්වාද ප්‍රස්වාසෝ කාය සංකාරෝ කියන වචනේ මේ ආර්ය විනී ආස්වාද ප්‍රස්වාසය ඉතලා තෝරාගත්තේ නැති එකේ වරද මේ තියෙන්නේ. ආස්වාද ප්‍රස්වාස කාය සංකාරයි කාය සංචේතනා කාය සංකාරයි. තව ක්‍රමයකින් පෙන්නනවා. කාය සංචේතනා කියලා කියන්නේ මොනවද? ක්‍රියාකාරීත්වයට හේතු වෙනා වූ හිත තුල හට ගන්නා වූ චේතනාවට කියනවා කාය සංචේතනා. නැ කාය සංචේතනා කියන්නේ චෛතසික ධර්මය. ආස්වාද ප්‍රස්වාස කාය සංකාරෝ කියන එක තව විදිහකින් කියනවා. අර විදිහට කාය සංචේතනා කාය සංකාරා. වචී සංචේතනා වචී සංකාරා. මනෝ සංචේතනා මනෝ සංකාරා. ඔය විදිහට විග්‍රහ වෙනවා. නැ කාය සංකාර හඳුනා ගන්නකොට ආස්වාද ප්‍රස්වාස කියන අර්ථ දෙකක් තියෙනවා. අපි අද ආස්වාද ප්‍රස්වාස කියන්නේ නාහියෙන් අරගන්න හුස්මයි හුස්ම අරින එකයි දෙකටයි ආස්වාද ප්‍රස්වාස කියන්නේ. දැන් මේ ආර්ය විනී ආස්වාද ප්‍රස්වාස කියන්නේ මොනවද කියන එක ආර්ය විනී අනිත් සූත්‍ර වලින් දැනගන්න ඕනේ. මොකද මේ කාලේ විද්‍යාවාන් නැති නිසා. අර්ථයෙන් දීලා තියෙන හුස්ම ගන්න එකයි අරින එකයි තමයි ආර්ය විනී ආස්වාද ප්‍රස්වාස කිව්වත් ඒකමයි කියලායි අදහස් තියෙන්නේ. මොකද හේතුව හිලාටුවා නැති වෙලා ගිහිලා තේරවාදී අදහස් නැති වෙලා ගිහිලා පස්සේ කාලෙක ඉන්දියාවේ යෝගීන්ගෙන් ඉනාපු මේ වගේම මේ බ්‍රාහ්මණ ධර්මය අසුරු කරගෙන ඒගොල්ලන්ගේ තිබිච්ච අදහස් දීලා හිටන් ඒවෙන් හදපු අටුවාලි ඉවුවට පස්සේ තමයි හුස්ම ආස්වාද ප්‍රස්වාසයට බැස්සෙන්නේ. ආස්වාද ප්‍රස්වාස කියන්නේ මේ නාහෙන් ගන්න හුස්මයි අරින එකයි කියන එකට බැස්සෙවි එතන. එහෙම එකක් තියෙනව නැත්තේ නේ. එහෙම අර්ථයකුත් තියෙනවා එහෙම භාවනාවකුත් තියෙනවා. හුස්ම ගැනීම හෙලියම මුල් කරගත්ත වායු කසිනේ මුල් කරගත් භාවනාව එහෙම එකක් තියෙනවා. එහෙම එකක් නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. නම් මේ ආර්ය විනී ආස්වාද ප්‍රස්වාස කියන්නේ මොනවද කියලා හොයාගන්න ඕනේ. ඒකේ විවිධාකාර දැන් තියෙන තවත් සූත්‍ර. ඒ ආස්වාද ප්‍රස්වාසය විග්‍රහ කරගන්න. සීහ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ සීහ සූත්‍රයේ. සීහ තේනාධිපති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මට ආස්වාසවාදී කියානම් කරුණ සහිතව කියන්නේ. බවත් ගෞතමයන් වහන්සේ චාතුරු මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ. එම උත්තම ආස්වාසය සඳහා දහම් දෙසන්නේ එයින් සවගුණු ඉක්මවන්නේ කියලා මේ සත්‍ය කරුණා. මෙන්න මට ආස්වාසවාදී කියන්නේ හේතුව කියන්නේ. දැන් ආස්වාසවාදී කියන්නේ ආස්වාසයෙන් නිවන් දකින්න පුළුවන් හෝ ආස්වාසයෙන් විමුක්තිය ලබන්න පුළුවන් හෝ කියලා හුස්ම ගැනීම හෙලීමෙන් විමුක්තිය ලබන්න පුළුවන් කියලා ඒ කාලෙත් මත තිබුණා. මොකද යෝගින් ඒවා කළා බ්‍රහ්මන් සමග සම්බන්ධ වෙලා හිටන් විමුක්තිය ලැබුවා කියලා වචන කිව්වා. ඒක ඒ කාලේ තිබ්බ ආගමික මතයක්. ඒ මතයේ ඉදක් තිබුණා අදක් තියෙනවා. ඉතින් ඔය මතයේ සහවුරු වෙලා තිබිච්ච කාලෙක බුදුරජාණන් වහන්සේට ආස්වාසවාදී කියන ඒ හේතුවෙන් කියන්න බෑ කියලා පෙන්නනවා. චාතුරු මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාස වෙනවා. එන ඒ ආස්වාසය මොකද? හුලග නෙමෙයි. සතර දුක නිවා හැරීමේ ලබන්නා වූ අත්‍යසිල්ලක් ඇද්ද? අන්නේ අත්‍යසිල්ලට කියන ආස්වාදය. මේ ආර්ය විනී ආස්වාද. වච්චගත පරිබ්‍රාජික බුදුරජාණන් අහනවා පරිත් හාමුදුරුවන්ගේ. එවැත්නි අස්සාසප්පත්තෝ කියන. කෙතකින් අස්සාසප්පත්ත වෙනවා. ආස්වාස ප්‍රාප්තයි ආස්වාස ප්‍රාප්තයි. ආස්වාසයෙන් පූර්ණයි ආස්වාසයෙන් පූර්ණයි කියලා කියනවා. කෙතකින් දෙක කියන්නේ. කොහොමද ඒක වෙන්නේ? ස්පර්ශ ආයතන 6 පිළිබඳව උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ සතුසේ දකීද ඒකල්ලි ආස්වාසයේ පූර්ණයි. මෙන්න පූර්ණ කරන ආස්වාසයක් ගැන කිව්වා. ඒ ආස්වාද පූර්ණ කිරීමේ මාර්ගයක් තියෙනවා. ඇත්ත තියෙනවා කියලා උත්තරයක් දුන්නා. ඒ මාර්ගය මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනම් මේ ආර්ය විනී තියෙන්නේ පූර්ණ කරන ආස්වාදය. ඒකට මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මොකද්ද මේ ආස්වාද කිව්වේ? අස්වැසිල්ල. අස්වැසිල්ල කියලා කියන්නේ මොකද්ද? මේ සසර දුකට භාජනය වෙලා අනාථ වෙලා ඉන්නේ කියලා අස්වැසිල්ලක් නැහැ. අනාථයක් නිසා. අස්වැසිල්ලක් ලබන්න කවදා හරි දුකෙන් නිදහස් වෙන තත්ත්වයටපත් වෙන්න හදාතුනේ. ඒ තත්ත්වයටපත් වෙනවා නම් චාතුර් මාර්ග ඵල සංඛ්‍යාත නිවන් වගේ නුව. අන්නේ නිවන් සඳහා තිබෙන නිවනක් ඇද්ද? ඒ නිවනට කියනවා ආර්ය විනී ආස්වාසය. ඒ නිවන සඳහා මාර්ගයක් ඇද්ද? ඒකට කියනවා ආස්වාස මාර්ගය. දැන් ආස්වාස කරන්න කිව්වා පූර්ණ වෙනකම්. මොකද ආස්වාද කරන්නේ කුසුම අදින්න කියන්නේ නැහැ පපුව පිළින එක. ඒක නෙමෙයි මේ කිව්වේ. ආස්වාසිල්ල පූර්ණ වුණ දාට මින් මතුවල මේ අන්තිම කයයි. මින් එහාට මට ලෝකේ සම්බන්ධ කිසිම දුකක් හා සම්බන්ධ නැහැ සියලු දුකෙන් නිදහස්. මෙන්න මේ ආස්වාසිල්ල පූර්ණයි.
අනිදාට ආස්වාදයේ පුරුදුයි. එහෙනම් මොනවද ප්‍රස්වාස කරන්න තිබුණේ? මෙච්චර කාල ගත කිලෙස් කුණු වල ප්‍රස්වාස කරන්න. ක්ලේශ ගුණ ප්‍රස්වාස කරගෙන. ආස්වාදිල නැති නිවන ආස්වාද කරමින් කටයුතු කිරීමට කියලා මේ සති මේ ආර්ය විනය ආනාපාන. ආස්වාද ප්‍රස්වාස. හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාර අනාස්සාතික. ආනන්ද මේ සියලු සංඛාර අනාස්සාතිකයි. ආස්වාද කරන්න වටිනා ඒවානේ. සංඛාර. කුලක නෙමෙයි සංඛාර කියන කුලකද? කුලක වායෝ ධාතුව. සංඛාර තියෙන වේදනා සංඥා සංකාර විඥාන හිත නාම ධර්මයන්. කුලක රූප ධර්මයන්. මේ රූප ධර්මයේ කියලා උදාහරණාදී ආස්වාදයේ කිව්වේ නාම ධර්මයේ කියන්නේ. හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාර අනාස්සාතික. මේ ආස්වාද කරන වටිනා මේ සංඛාර තුරුනේ. ඒ සියලු සංඛාරම අනාස්සාතිකයි. අත්තරපුහම ප්‍රස්තාත කරලා දාන්න ඕනේ. ප්‍රස්තාත කරනවා කියන්නේ ඒවා පහ කරලා දාන්න. ආශ්‍රයෙන් ඉවත් කරනවා. ඉතින් මේක තමයි ආනාපානිය කියලා කිව්වේ. මනසේ තීන් අරගෙන තේරුම් අරගෙන මම කරන කියන හිතන දේවල් සංකාර කියන කොට නැගින ඒවෙන් රාගීත දේශීත මොහේට හේතු වෙනවා කියලා බලලා පහ කරලා දානකොට ප්‍රස්තාත කරනවා. එතකොට මොකද්ද පහ කරන්නේ? මොකද්ද දකින්න ඕනේ? පහ කරනකොට හිත පිටන් දෙනක් තියෙනවා. හිත පිටා නිවනේ. අත්දැකීමෙන් වැල්මී මිදීමේ ලෝකේ නෙමෙයි. අන්න නිවන ආස්වාද කරමින් ලෝකේ ප්‍රසආස කරනවා. ඔය ක්‍රියාවලිය මොන ක්‍රමෙන් හරි කරන්න පුළුවන් නම් එතන සිද්ධ වෙන්නේ ආනාපාන. ඒ ආනාපානිය දැනෙන්න කරන්න ඕනේ. ඒක හරි වෙන්නේ ආනාපාන භාවනාව. ඒ හුස්ම මුල් කරගෙන යන අයටත් ඒක කරගන්න ක්‍රමයක් තියෙනවා. පංචකාමියෝ ආපෝ ධාතුවයි පඨවි ධාතුවයි තේජෝ ධාතුවයි මුල් කරගත්ත ක්‍රියාකාරීත්වයේ අත්‍යවශ්‍ය දේවල්. දැවෙන ස්වභාවයේ, තද වෙන ස්වභාවයේ, සැලෙන ස්වභාවයේ ඔකේ තියෙන්න ඕනේ. පංචකාම ආස්වාදයේ. නිදහස් වායුවක් තියෙනවා. ඒක රූපාවචරයි. පංචකාමයෙන් තොර ජීවිතය නිදහස් ජීවිතයට ගැලපෙනවා. මෙන්න මේ අදහස මුල් කරගෙන පංචකාමයේ ප්‍රසආස කරන්නේ. අර වායුවේ ස්වභාවය ආස්වාද කරනවා. මේ පටන් ගන්නවා. වායු මට්ටමේ ඉඳීතියට පස්සේ කය වායුවකගේ සැහැල්ලු විලා පාවිලා ධානයටපත් වෙනවා. අනේ ඒක අධ්‍යක්ීමක් ලබන. පංචකාමිය දුක් සහිතයි. පංචකාමියන්ගේ සනසුම තියනවා කියලා හොයාගෙන ගිහලා ගිනි විදින්න. දැවෙනවා, තැවෙනවා, තද වෙනවා, සැලෙනවා. මේ ගති ලක්ෂණ එකක්වත් මෙතන නැහැ. අනේ ඉක්මවා යනවා. ඊට පස්සේ දකින්නවා. වායෝ ධාතුව කියන එකක් තියෙනවා නම් වායෝ ධාතුවේ ස්වභාවයක් ඇද්ද ඒකත් සාලුයි. ඊට වඩා සාන්ත එකක් තියෙන ආලෝක ධාතුව. ආලෝක ධාතුවේ හිත හිටිනවා. ආලෝක ධාතුවේ හිතේලා වායු ධාතුව පස්සාස කරලා දානවා පහ කරලා දානවා. ඊට පස්සේ ආලෝක ධාතුව. ආලෝක ධාතුව තුලින් අංගවසක විග්‍රහ කරගෙන ඉන්නවනම් ත්‍ෘතිය අධ්‍යානෙදී පේන අංගවසක ආලෝකයෙන් හදාගෙන ඉන්නවා. ඒකට උත්සාහයක් වීර්යයක් දෙමින් ක්‍රියාත්මක වෙන්නේ මේ භෞතික ලෝකෙදී ඉන්නේ. ඒ හිස් වැඩ පිළිවෙලින් හදාගන්න උපකරණ වලින් මට වැඩක් නැහැ කියලා අදහස ආපුවාම මේ ටික අහ කරපන් තනිකර ආලෝකයක් වෙනවා. රූපයික් නෙවෙයි. රූපයික් මොල එකම රූපයක් වුණා. එකම ආලෝක රූපයක්. අන්න ඒකියත්වයටපත් වුණා කියන එකලාවටපත් වුණා ඒකියත්වයටපත් වුණා. දැන් ආලෝක ධාතුවෙන් හදාගත වරුත් අයින් කළා. පහ කර දැම්මා. ඊට පස්සේ දකින්න ආලෝක ධාතුව කියන්නේ ඒකත් ගුලි කරගෙන හදාගෙන තියෙන එක. ආලෝක ධාතුව. ඒකත් අහ කරන්න පුළුවන්. ඒක ප්‍රධානීය කරපුවා ලෝකෙ පේනවා. ලෝකේ බදාගෙන තියෙන ආලෝක ධාතුව නැවති ආකාශයේ බදාගෙන තියෙන වචනේ පේනවා. විඥාණයෙන් ආකාශයේ බදා ඉන්නවා කියලා ආකාශ ධාතුව තයි කරන්න පුළුවන්. ඒකත් පස්සාස කරනවා. ඒතර ඒක ඒ ජීවන අතරින් මිලව දැනසිල්ල ආස්වාද කරනවා. නිවන් සුවයි. අන්න ආස්වාද පස්සාස යන්නේ. ඊවලි ප්‍රහාරේන අනන්තයේ ප්‍රහාරණය වෙච්ච දැනීම හේවත් විඥානංචයතන එතනින් මතුවෙන්නේ. ආකාසානංචයත ඉක්මෝල විඥානංචයතන කිය අවස්ථාව. අනේ විඥානංචයතන ගියා අපි පටන් ගන්නවා. විඥානංචයතන අනන්තව විඥානේ බිහිදිලා තියෙනවා. දැන් රූප ධාතු මගිලා නාම ධාතුගේ ස්වභාවය දකින්න. අනන්තව විඥානේ නිකන් විහිදෙන්නේ නැහැ. උත්සාහයෙන් විහිදවන්නේ කියලා දකින්න. ඒ උත්සාහයේ විහිදත් අත්තරපුවාම එතන නිදහස් කියලා දැක්කහම ඒකත් අත්තරපුවාම විඥානේ පස්සාස කරනවා. විඥානේ පස්සාස කරලා දැම්මල පස්සේ අන්න අර බාහිර ලෝකේ හා සම්බන්ධ කිසිවක් නැති ඉතිරි වෙන විඥාන මාත්‍රයක් ඉතිරි වෙනවා. මුං ඇටයක් තරම්, කඩල ඇටයක් තරම්, බත් ඇටයක් තරම් ප්‍රමාණයකට දැනෙන විඥාන මාත්‍රයක් ඒ පිට මොකුත් නැහැ. ලෝකේ හා සම්බන්ධ. ආකින්චඤ්ඤායතන අවස්ථාවේ. ඒකත් දකින්න උත්සාහය වීරියෙන් ගොඩනගාගෙන තියෙන දෙයක් කියලා.
ඒ උත්සාහය වීර්යය අතරේ කොච්චර නිදහස ගියා ගන්න නිදහසේ සාන්තිය දකින්න. නිවන ආස්වාද කරනවා. ඒ ටික පස්සාද කරගහම ඒකත් ගෙවිලා යනවා. බලාගෙන දැද්දි ගෙවිලා ඉලා ඉතින් අබෑටිය තරම් වෙනවා. ඉදිකට තුඩ තරම් වෙනවා. අන්තිම කුඩාවිලා එක ඉවර වෙන්න යනකොට තියෙන ජීවත් වෙන්න ඕනේ කියලා. ජීවිත ආසාවට ආයි ලෝකේ ආස්වාද කරන පස්සාද කලිත ලෝකේ මනෝ සංකාර ආස්වාද කරනවා. දැනීම හැදීමට ඉඩ තියෙනවා. ආයි ප්‍රසාරණය වෙනවා. අර පොඩි මට්ටමක. ආයි ඉතල නවත්තන ආයි කිල්ල යනවා. ඉතින් නේව සංඥානා සංඥා නේව සංඥානා සංඥා කියන්නේ තුනක්. කොච්චරයි ක්‍රියාත්මකයි. මනසේ ගොඩනගෙනවා ගෙවිල යනවා ආයි ගොඩනගෙනවා ගෙවිල යනවා ඒක උඩ දකින්නවා. හිත කියලා දෙයක් නෑ දැනීම හැදීම කියන්නේ ගොඩනගෙන දෙයක්. ගොඩනගෙන නිසා විද්‍යාමාන වෙන දෙයක්. ගොඩනැගීම නැතර කාලනම් එහෙම එකක් ලෝකේ නෑ. එහෙනම් මේක සංඛාරයක් නිසා සංඛාරයන්ගේ ප්‍රතිඵලයක් පේන හැටි නිසා හිත කියලා දෙයක් තියෙනවා කියලා මුලාවටපත් වෙලා නිසා මොකද හිත කියන්නේ. ගොඩනගෙන නිසා විද්‍යාමාන එකයි. එහෙනම් ලෝකෙට තියෙන නාම ධර්මයි රූප ධර්මයි කියන්නේ ඔක්කොම ගොඩනගෙන නිසා විද්‍යාමාන වෙන මායා දර්ශනයක් මිස මායාවල් නැරෙන්නේ. සනසුමක් ගෙනදෙන එකක්වත් ඔතන නෑ. ඔය පූර්ණ අත්දැකීම ලබාගෙන ලෝකෙන් නිදහස් වෙනවා වගේ අදහස් දෙනකොට දැනීමෙන් නිදහස් වෙනකොට වේදනා සංඥා නතර කරනවා. ක්‍රියාත්මක වෙනතෝ ගියාම නිවිලා ගියා ඉවරයි. නිරෝධ. දැන් හිතන කෙනෙකුට නෑ දැනීමක් නෑ හදිලා සංඥා වේදනා නිරෝධය නවන්කුර සමාපත්. ඔන්න ඔතෙන්ද ගියාට පස්සේ උයි හරි යන්න දෙන පහ කරන් දෙයක් නෑ පස්සාස කළා ලෝකෙ ඔක්කොම. සබ්බේ සංඛාර අනාස්වාසිකගේ සියලු සංඛාර ආස්වාද විරහිත වජ කරලා අත්හැරලා ඉවරයි. එයින් එහා තව සංඛාරයක් ඉතුරු වෙලා තිබුණා දැන්. දැකලා පස්සේ පස්සාස කළිත පස්සාස කරලා ඉවරයි. ආස්වාද කළිත උපරිම නිදහස ආස්වාද කරලා ඉවරයි. ඊට පස්සේ දකින්න විපාකස්කන්ධය තව තියෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. ඒක ඉවරෙන්නේ කවද්ද? අවදාහරි ත්‍ෘතියක් ආවදාට පටිසන්ධිය කියපු ශක්තිය ඉවරලා ඉවරවි. නැවත ගොඩනගන්න හේතුවක් නැත්තේ නේ චන්දරාගී සාමවලින් තුන් ලෝකෙම ඉවරයි. එහෙනම් මෙන් එහාට ගොඩනගන එකක් නැත්නම් පූර්ණ ආස්වාසිය එදාටයි කියලා දකින්න නිවනේ පූර්ණ ආස්වාසිය එදාට කිසිම සැලපිල්ලේ අලුවක් නෑ. මෙන්න මේ ආස්වාසිය පූර්ණ කරගත්ත දාර කියනවා නිවන් සුවේ පූර්ණ කරගත්ත. ආනාපානිය පූර්ණ. ඔන්න ආරිවිනි ආනාපාන. මේ අද හුස්ම ඇදලා බල බල ඉන්නවා ඒකේ නිවන් දකින්න. අනාරියංග එකක් අරගෙන බෑ ඒකේ යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා යන්නේ ওই ක්‍රමයේ. ওই ක්‍රමයේ දන්නේ නැත්නම් ඔය ආස්වාද ප්‍රසාර කරන වායු ක්‍රමයෙන් නිවන් දකින්න බෑ. ඒ ක්‍රමයේ අද නෑ වැහිලා. ඒකයි මතු කරලා පෙන්නන්නේ මෙන්න මේකයි ක්‍රමය. ඔය ක්‍රමයේ අනුගමනය කළා ඒකෙන් නිවන් දකින්න පුළුවන් කියලා. ඒ ක්‍රමයට දොස් කියලා හරියන්නේ නැහැ ක්‍රමයේ වරද්දාගත්ත එකටයි දොස් කියන්නේ. හුස්ම ඇදලා නිවන් දකින්න පුළුවන්ද කියන්නේ වරද්දාගත්ත ක්‍රමය අනුවයි නිවන් දකින්න බෑ. ওই ක්‍රමයෙන් පුළුවන්. එහෙම විමුක්තිය ලබන්න පුළුවන්. ඒක යථාර්ථය දැකලාමයි යන්නේ. මේ ඔය ක්‍රමයට සකස් කරගන්න ඕනේ. සිංහල අලු චාරිත්‍රවල අර්ථය දෙවි මෙයා කියන ඔක්කොම මේ අර බාහිර යෝගී ක්‍රමවලින් ලෞකික ශාස්ත්‍රයන් පිළිබඳ දැනගෙන හිටපු යම් කිසි යෝගී ඍෂිවරු මේ විශ්ව චක්‍රය කරකින හැටි දැකලා එකින් එක අවස්ථාවෙන් අවස්ථාව උදා වෙනකොට මේ සත්‍යයගේ පැවැත්මේ එක්තරා කාණ්ඩයක් වෙන් කරලා අරගෙන ඒ කාණ්ඩයක ක්‍රියාකාරීත්වයේ විශ්වයේ ක්‍රියාත්මකයේ චක්‍රය හැදෙන හැටි දැකලා ඒකේ ආරම්භයක් එනවා ගෙවිලා යනවා ආරම්භයක් එනවා ආයිතරේ ගෙවිලා යනවා මේ මහා චක්‍රය ගෙවිලා යන අවස්ථාවක් අවුරුද්දකින් ගෙවිලා යනවා අන්නේ චක්‍රයේ වල වෙලා ඔක රාශියෙන් සූර්යයා මුල් කරගෙන සූර්යාගේ රාශි චක්‍රය අල්ලගෙන ඒ අනුව මේ භ්‍රමණ චක්‍රයේ ක්‍රියාත්මක වෙන හැටි බලලා ඉතින් හදපු ශාස්ත්‍රයක් මේක. ඉතින් පරිසරයේ යම් ආකාරයක්ද පරිසරයේ ක්‍රියාකාරීත්වය අපේ භෞතික බලපෑමට විවිධාකාර හේතු ඇති කරනවා. ඒක එහෙම නෑ කියන්න බෑ. නෑ කියන්න බෑ කියන්නේ මොකද? හරියට මාස ගාන වෙන් කරලා කියනවා අහවල් කාලෙට ගස්වැල් මැරෙන කාලේ. කාලයක් වෙන් කළා. කොහොමද කාලෙ වෙන්නේ? ඔය කාලේ පරිසරයේ වෙනසක් වුණේ නැහැ. ඉතින් අපි ඒ කාලේ මාස 12කට 12 ආකාරයක පරිවර්තනයක් නම් දීලා. මේ විශ්ව පරිවර්තනයේ ක්‍රියාත්මක වෙනකොට භෞතික පරිවර්තනය වෙන හැටි පේනවා. ඒක බොරුවක් කියලා නෑ. දොරු වෙනවා කියලා කියන්නේ ඉදෙනවා. ගස්වල කොළ හැලෙන්නේ ඉදෙන්නේ. දොරු අතු කාලේ. අතු ඉදිලා. නාක් වෙච්ච අතු ඔක්කොම වැටෙනවා. දොරු අතු කාලේ කියන්නේ ඒක දුරුතු කියලා නම දැම්මේ. දුරුතුමා. ඒ කාලේ තමයි ගස්වල කොළ වැටෙන්නේ. නව අංකුර වෙන කාලයක් එනවා ඊළඟට. නව අංකුර වෙන එක නවම් මාසෙක ඉතින්. නව අංකුර වෙනවා. ඊට පස්සේ ඒක හරියට පස්සේ ගස්කොළන් ගැලවෙන්නේ නව අංකුර වෙලා අල ගැලවෙන්නේ ඒ කාලේ. ඒක වෙන කාලයකට ගන්න බෑ අද වෙනකම්. අලාදී ගැලවෙනවා පෙබරවාරි වෙනකොට ජනවාරියේ ගස්වල මැරිලා පොළොව වැටිච්ච අල ආයි ගැලවෙලා එනවා නව අංකුර දාගෙන යනවා නවම් මාසෙ. ඊට පස්සේ මොකද කරන්නේ? ඉනි හිටවල ආරාමයක් කරලා මිනිස්සු ගොවි දැන්ගෙන මුල් කරගෙන අය ඕනම හැදුනේ.
ඊළඟට බලනකොට අර දඬු වැදිලා පොළ දාගෙන ඉන කාලයක් එනවා. ඉනි මැද පැනලා තියෙනවා. මැද ඉනි පැන කාලේ මැද ඉනි මාසේ වුණා. ඊට පස්සේ හැදිලා විලට අලුතෙන් මල් පින්න මල් පොහොට්ටු එළියට බහින කාලයක් එනවා. බක් මාසේ කියලා කියන්නේ බක් කියලා කියන්නේ බිහි වෙන කාලය. පොහොට්ටු බිහි කරන කාලය. ඒ මාසේ පොහොට්ටු බිහි වෙනවා. මල් පොහොට්ටු. බක් මාසේ කිව්වා ඒක. ඊට පස්සේ හැඩ වැඩ වෙලා ලස්සන වෙලා සුන්දර වෙච්ච වෛසාඛ්‍ය ගතිය ලක්ෂණ කාලයක් එනවා. විවිධාකාර සාක්ෂි කියන සුද්ධතාවයක් වෙන්නන මල් පිපිලා තියෙන කාලයක්. වෛසාඛ්‍ය කාලය කියලා වෙලක් මාසේ කිව්වා ඒක. ඒකෙන් හැදුනාට පස්සේ ගොවිතැන මුල් කරගෙන හටගත්තේ ඉස්සෙල්ලාම හටගත්ත අස්වැන්න තමයි පස්වලා තියාගන්නේ. ඊළඟට අස්වැන්න කන්නේට ගන්න. ඒකට පස්වන මාසේ පොසොන මාසේ කිව්වා. පස්වන මාසේ තමයි පොසොන. ඉතින් ඒක කළාට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ මාසේ ගෙඩි හැදිලා ඔක්කොම ඉල්ලා පස්වා ගන්නවා හොඳ කරල් ටික ඉවරයි. දැන් ඉතින් ඔක්කොම බොල් කරල් හැදෙන කාලේ එනවා. ඔක්කොම බොල් වෙලා යන කාලේ ඇහැල කාලේ. ඇහැල කාලේ කියන්නේ ඇතුලේ හිස් වෙලා යන කාලේ. බොල් වෙලා යන කාලේ. ඔක්කොම ගස් වලින් හැදෙන කාලේ හැදිලා ඉවරයි. එළවලු පළතුරු හැදෙන කාලේ හැදිලා ගෙවිලා යන කාලේ. ඇහැල කාලේ ඇහැල මාසේ කිව්වා. ඊට පස්සේ මොකද? මොනවා කරන්න දෙයක් නැහැ වැඩක් කරන කාලේ නෙවෙයි නිකන් ඉන්න කාලයක්. අද වගේ තුන් කල් යල මහ දෙකක් වැඩ කළෙත් නැහැ කන්න තුනක් වැඩ කළෙත් නැහැ. මුඩි එකක් වැඩ කළා ගත්තට පස්සේ වැඩ කොහොම ඉවරයි නිකන් ඉන්න කාලයක් එනවා. මොනවත් නැහැ කතා. ඉතින් ඉන්න කාලේ. ඒ කාලේ තමයි ඉතින් ඔය ආවුරුන දන් දෙනවා මොනවා හරි කරනවා බින්දහම් කරනවා ඔහොම වැඩක් කරලා කරන්නේ නැතුව නිකන් ඉන්න කාලේ නිකන් ඉන්න කාලේ තමයි නිකන් නිකි. ඊට පස්සේ මොකද කරන්නේ? අනිසරේ ආයසරය පොළොව බිඳිනවා. බින්න කරනවා කියන්නේ බිඳිනවා. නැවතත් වෙන අවශ්‍ය දේවල් හිටවන්න පොළොව බිඳින කාලයක් එනවා. බින්නර කාලය කියලා කිව්වේ බිඳින කාලය. ඒකට බින්නර මාසෙ කිව්වේ. ඊට පස්සේ වපුරනවා. වපුර මාසේ වප් කාලය කිව්වා. පෙබරවාරි මාසේ කන්න බොන්න දෙයක් නැහැ ඊළඟින කාලයක් එනවා. අනුගේ තින් තිනාගේ ඊළඟ ගන්න. ඊළඟ කාලේ ඉල්ල මාසෙ කිව්වා. ඊට පස්සේ අර ඉඳපුවා උඳු වැනි දේවල් අරගෙන වපුරන කාලයක් ඊළඟට එනවා. ඒක තමයි විරෝධ කාලේ කරන් තියෙන භෝගය. උඳු වපුරන කාලේ උඳුවක් මාසෙ කිව්වා. ඉතින් ඔය මාස 12ල හැදිලා තියෙනවා කාල 12 පරිසර 12. ඒ පරිසර 12 ක්‍රියාකාරීත්වය ඉදත් එකයි අදත් එකයි. ඉතින් පරිසර 12 ක්‍රියාකාරීත්වය කියලා නැවත වාරයක් දොරුවතු විහිලා හිටන් නව අංකුරේන කාලේ තමයි ආයි පටන් ගන්න. මේ හැම දෙයකම චක්‍රයක් ඔය යන්නේ. මේ මහා චක්‍රය ක්‍රියාත්මක වෙන කාලීත්‍ය අවශ්‍ය කරන 12 මාසයකට මාස 12ක් හදලා. මේ කාල චක්‍රය අරින්න මේකට අවුරුද්දක් වෘද්ධ එකක් කිව්වා. වර්ධන එකක් වුණා. ඊළඟ වර්ධනේ ඊළඟ අවුරුද්දේ හටගන්නේ. දෙවෙනි වෘද්ධේ. 10 කපල බැලුවාම එක එක වෘද්ධේ වේනවා. සැල්ලෙන් සැල්ල පිළිලා දිනවා ගහින්. 10 කපල ආවුස කියන්නේ ඒක. මොකද? එක එක අවුරුද්දල වැඩිීමේ කොටසක් තිබුණ නැත්නම් 10ක් කපල තියෙන සැලිය වලින් 10 ආවුස කියන්නේ බෑ. මොකද කියන්න පුළුවන්. එහෙම ශාස්ත්‍රයක් තියෙනවා. 10 හරස් කරලා කපලා මේ ගහ මෙච්චර ආවුසයි කියනවා. අවුරුද්දක් ගානේ වෘද්ධත්වයටපත් වීමක් 10 වෙනුම් කරන විශේෂයි. අන්න ඒ වගේ තමයි අවුරුද්ද කිව්වේ ඒක. මේක අපිට ඕන හැටියට වෙනස් කරන්න බෑ. ඒක ලෝකේ පැවැත්මට භෞතිකව මේ පින ලෝකේ පිළින් ලෝක විද්‍යාව දන ඉතිවරු මේ ලෝක ක්‍රියාකාරීත්වය දැකලා ඊට අනුකූලව හදලා දුන්න එක. ඉතින් ආරම්භය කරන හැම අවස්ථාවකම චිත්ත ප්‍රසාදින් ආරම්භ කරපළ. මනසාචේ පසන්නේ ඉන වාසතිවා කරෝත්වා තතෝනා සුඛමං වේදිනි. වෘද්ධ එකක් යන නව අවුරුද්දක් එනකොට වෘද්ධියක් වැඩෙනකොට ප්‍රසන්න මනසකින් චිත්ත ප්‍රබෝධින් ප්‍රහාදීන් පහළ වෙලා වැඩ කරපළා කියලා. ඉතින් සකස් කරන දේවල් කන බොන දේවල් හදලා කණ්ඩ බොන දීලා ඒ වගේම තරහ මනහ නැති කරගෙන සමගිය සමාදාය නැති කරගෙන කලගුණ සලකලා ඉතින් බුලත් කුරුළු දීලා ඒ ආකාරයෙන් ගරු කරලා මේ ආදි වශයෙන් ආරම්භ කරන නව චිත්ත ප්‍රබෝධින් නව දෙයක් එන්නේ. ඒක බොහොම ප්‍රසිද්ධ වෙන ප්‍රබෝධිනවා ඒක කරපුවා. ප්‍රහන්න මනසින් කරන වැඩ යහපත් වෙන නිසා. ඉතින් ඊට අනුකූල වන්නා ධර්මානුකූල ක්‍රමයක් තමයි ඒ අවුරුද්ද කියන්නේ. ඒක අප්ඩෝන හැටියට වෙනස් කරන්න බෑ. ඒක වෙනයි. විදක් වෙනයි. අවුරුද්ද වෙනයි. විදක් කියන එකේදී අපි කරගන්නේ වෙනම ක්‍රමයක්. ඒක ඊට වඩා ගැඹුරු පැත්තක්. මේක විග්‍රහ කරන්න වෙලාවක් නෑ ඒක ඉවරයි. අපි නැවතත් ඒ වගේ ප්‍රශ්න වලට ඉස්සර ගමු. අද දවසේ ඒ විතරලා සාකච්ඡා කරන්න වෙලාවක් නෑ. සෑම සුදු වෙනාට යහපත්.